තුම් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය සතු සූවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවායි පළමුව ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දවසේ මේ සූදානම හෝරාවක කාලයක් පුරාවට සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ඒ සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේ සුපින්වත් අනුග්‍රහයෙන් සුපින්වත් ආරාධනාවෙන් මෙම දම් සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතෙහි ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ පින්වත් හැම දෙනා වෙනුවෙන්මත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වෙනුවෙන්මත් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි සුපින්වත් දායකත්වයේ දරනු ලබන්නේ පානදුර වලානේහි පදිංචි දැනට ඉතාලියෙහි වෙසෙන නාමලී ප්‍රියංගනී මහත්මිය ප්‍රධාන පින්වත් හැම දෙනා විසිනුයි. එසේනම් මේ මොහොතට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට දහම් කාරණාවන් පැහැදිලි කොට වදාරන්නට අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනාවද සමගින්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු අනන්ත බුදුගුණ බලයෙන්ද 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධය සතු අනන්ත සදහම් ගුණ බලයෙන්ද ආර්ය මහා සංඝරත්නය සතු නව මහා සංඝ ගුණ බලයෙන්ද පින්වත් සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා කියලා පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙහෙවන විචිත්‍ර ධර්මදේශක පූජනීය දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කාරුණික පින්වත්නි, අද මේ උදාර ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න වූ සිත් ඇති බුදු සසුනේහි චිරජීවනය කැමැති සම්බුද්ධ ශාසනයට මහා සංඝරුවනට ඊ타මත් ආදරයෙන් ගෞරවයෙන් උදව් උපකාර කරන ශාසන මාමක සදැහැතියන් පිරිසක්. පානදුර වලානේ පදිංචි දැනට ඉතාලියේ වෙසෙන නාමලී පියංගනී මහත්මිය, ඔබතුමිය බොහෝම සතුටටපත් වෙන්න. තමන්ගේ ජීවිතයට ධර්මය එකතු වෙන දවසක්. ඔබේ ධනය නිසා තව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිතවලට ධර්මයේ මිහිර ලැබෙන දවසක්. ඔබතුමියත් පින්කමක් කරගනිමින් තව විශාල පිරිසකට පින් කරගන්නට අවස්ථාව සලසා දෙන මොහොතක්. මේ උදාර පින ඔබට මෙලොව යහපත පිණිස වේවා. පරලොව සුගතිය පිණිස වේවා. මෙලොව ජය ගැනීමට උපකාර වේවා. පරලොව ජය ගැනීමට උපකාර වේවා. සසර ජය ගැනීමට උපකාර වේවා. අමා නිවනට පාරමී වේවා. ඊළඟට අපේ වැඩසටහනට අපි අද අවධානය යොමු කරමු. අද අපිට තියෙන්නේ බොහෝම ලස්සන කතාවක්. ඒ තමයි මුදල් පොදියක් කියන මාතෘකාව යටතේ තියෙන කතාවක්. දවසක් ගොවියෙක් සැවැත් නුවර අසල කුඹුරක සීසාමින් සිටියා. එදිනට පළමුදා රාත්‍රියේ සොරු සමූහයක් දිය සොරවුවකින් නගරයට ඇතුල් වුණා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද දියසොරව්වකින් නගරයට ඇතුල් වුණේ කියලා. ඒ කාලේ නගර වටා ප්‍රාකාරයක් බැඳලා තියෙනවනේ. ඉතින් හොරුන්ට එන්න විදිහක් නෑ නගරය ඇතුළට. වතුර ගෙනියන මාර්ගයකින් ඇල මාර්ගයකින් තමයි හොරු නගරය ඇතුළට ආවේ. ඇවිල්ලා ධනවත් කෙනෙකුගේ ගේකට උමන් මාර්ගයක් කාරගෙන ගියා. උමගක් කාරගෙන ගිහිල්ලා ඒ ධනවත් කෙනාගේ ගෙදර වස්තු රාශියක්ම පැහැරගත්තා. පැහැරගෙන දියසොරව්වෙන්ම නික්මිලා දියසොරව්වෙන්ම නික්මිලා හිටන් යන්නට ගියා. මේ හොරුන් අතර සිටි එක හොරෙක් අනික් හොරුන් රවටලා ඒ හොරුන්ටත් හොරෙන් රන් කහවණු 1000ක් බැඳලා තියෙන පොට්ටනියක් රන් කහවණු 1000ක් එකට එකතු කරලා තියෙන පොට්ටනියක් තමන්ගේ ඔඩොක්කුවේ දාගත්තා. දැන් ඉන්න අය සමහර වෙලාවට ඔඩොක්කුව දන්නෙත් නැති වෙන්න පුළුවන්. ඔය සරම අඳින අයට තමයි ඔඩොක්කුව සරම දෙකට නමලා ඇඳ ගන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම සරම පහලට යන්න ඇඳලා ඊපස්සේ පහළ ඉඳන් උඩට ඔසවලා නැවත ඇඳ ගන්නවා. අර කැහැපොට ගහනවා කියලාත් කියන්නේ. අන්න ඊට පස්සේ එන ඒ අතරට පුළුවන් යමක් දාගන්න මේක තමයි ඔඩොක්කුව කියලා කියන්නේ. ඔඩොක්කුවේ දාගත් අනික් කරුන්ට ඔරෙන් රන් කහවණු 1000ක් තියෙන පොට්ටනියක්. ඉතින් කොහොම හරි මේ සියලු දෙනාම මේ ගොවියා සීසාන කුඹුර ළඟට ආවා. ඇවිල්ලා එතෙන්දි තමයි බඩු බෙදාගත්තේ කට්ටියම. බඩු බෙදාගෙන නික්මිලා ගියා. අර අනික් කොරුන්ටත් හොරෙන් රන් කහවණු 1000ක් කෙනෙක් හංගගත්තනේ ඔඩොක්කුවේ දාලා. බැරි වෙලා ඒක එතනම වැටුණා. ඒ මිනිස්සයා දන්නෙත් නෑ මං හංගගත්ත රන් කහවණු පොදිය කුඹුර ළඟ වැටුණා කියලා. බුදුරජාණන් වහන්සේ අලුයම් වෙලාවේදී මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය බලනවා. ලෝකෙ බලනකොට උන්වහන්සේ දැක්කා මේ සවැත් නුවර කුඹුරක සීසාමින් සිටින මේ ගොවියා. දැකලා උන්වහන්සේ දැක්ක මේ ගොවියාගේ කුඹුර ළඟ ඊයේ රාත්‍රියේදී හොරු කණ්ඩායමක් බඩු බෙදාගෙන තියෙනවා. ඒ වගේම එක හොරෙක් හංගගත්ත මුදල් පාර්සලයක් ඒ හොරා දන්නෙත් නැතුව මෙතන වැටිලා තියෙනවා. තව ටිකක් එළි වෙනකොට ගෙදර අයිතිකාරයෝ අඩි පාර දිගේ එනවා, අඩි සලකුණු දිගේ එනවා හොරු හොයාගෙන. එවිට මේ මුදල් පාර්සලය දැකලා ගොවි අල්ල ගන්නව හොරා විදිහට. ඔහුට කිසිම පිහිටක් පිළිසරණක් නැති වෙනවා කියලා දැක්කා. නමුත් සෝතාපට්ටි ඵලයට පත්වෙන්න තරම් මහා පින් තියෙන කෙනෙක් කියලාත් අවබෝධ කරගත්තා. එසේ අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ කුඹුරට. වැඩම කරලා මේ රන් කහවණු පොදිය තියෙන තැනින් වඩින උන්වහන්සේ. වඩින ගමන් ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා ආනන්ද බලන්න සර්පයෙක් කියලා. ආනන්ද ස්වාමින් වහන්සේ බැලුවා. බලලා කිව්වා එහෙමයි ස්වාමීනි මම දැක්කා ඝෝර විස තියෙන සර්පයෙක්. කියන්නේ ඊටාම දරුණු විස තියෙන සර්පයෙක් ස්වාමීනි කියලා කිව්වා. ඒ වෙලාවේදී ගොවි මහත්මයා මේක අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා හිතනවා මම වෙලාවෙත් මේ කුඹුරේ ඇවිදිනවා. අවේලාවෙත් මේ කුඹුරේ ඇවිදිනවා. මෙතන සර්පයෙක් ඉඳලා තියෙනවනේ.
මම දන්නේවත් නෑ මේ කුඹුරේ සර්පයෙක් ගැවසෙනවා කියලා. හොඳයි බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ සර්පයාට කරන්න ඕනි දේ මම කරන්නංකෝ කියලා නිහඬව හිටියා. නිහඬව ඉඳලා බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමින් වහන්සේත් වැඩම කළා. වැඩම කළාට පසුව මේ ගොවියා කෙවිත අරගෙන අර හරට්ට ගහන කෙවිත තියෙන්නේ. මේ කෙවිතත් අරගෙන සර්පයා ඉන්නවා කියපු තැනට ගියා. ගිහිල්ලා හොඳට බැලුවා. බලනකොට කිසිම සර්පයෙක් දකින්න ලැබුණේ නෑ. රත්තරන් කහවණු 1000ක් එකට බැඳලා තියෙන පාර්සලයක් නම් පොට්ටනියක් නම් දකින්නට ලැබුණා. ඉතින් මේ ගොවියා හිතුවා බුදුරජාණන් වහන්සේ සර්පයා කියලා කියන්නට ඇත්තේ මේ මුදල් පොට්ටනියට වෙන්නේ ඇති කියලා. එයා ඒක ගන්න ගියේ නෑ. ආයෙ සීසාන්න පටන් ගත්තා. අර ධනය හිමි ගෙදර පිරිස උදේ අවදි වෙලා තමන්ගේ ගේ හොරු බිඳලා කියලා දැනගෙන හොරුන්ගේ අඩිපාර දිගේ හොරුන් හොයාගෙන එනවා. එන අතරතුර මේ කුඹුරට ආවයි අඩිපාර දිගේම. ඊට පස්සේ හොරුන් බඩු බෙදාගත්ත තැන දැකලා එතන වඩාත් විමසිල්ලෙන් යුතුව හෝදිස්සයෙන් යුතුව බලනවා. බලලා පාසටහන් දැකලා පාසටහන් අනුව ගිහිල්ලා මේ මුදල් පසුම්බිය සොයාගත්තා. මුදල් පසුම්බිය සොයාගෙන ඔඹ නේද අපේ ගෙදර මංකොල්ල කෑවේ කියලා මේ ගොවි මහත්මයාට අතින් පයින් දඬු මුගුරු වලින් ගහලා පීඩාවට පත් කළා. රාජපුරුෂයෝ රජතුමාටත් දන්වා සිටිය මෙහෙම හොරෙක් හම්බුණා බඩුත් එක්කම හොරෙක් හම්බ වුණා කියලා. රජතුමා එකපාරට මන කළා මරලා දාන්න කියලා. අද කාලේ වගේ මරණ දණ්ඩනය නියම කරන්න අවුරුදු ගණන් මාස ගණන් නඩු අහන්නේ නෑ ඒ කාලේ. රජතුමා එකපාරටම තීරණයක් ගන්නවා සමහර අවස්ථාවලදී. සමහර විටේ ගන්න තීරණය සාධාරණ වෙන්නත් පුළුවනි. සමහර විට ඒක අසාධාරණ වෙන්නත් පුළුවනි. ඒ රාජනීතිය බැවින් ඒ කාලේ කවුරුත් ඒකට විරුද්ධ වෙන්න ගියෙත් නැහැ. දැන් මේ ගොවියා වද කැඳුම් අන්දවල මරණ්ඩ සුදුසු වෙඳුම් අන්දවල රතු මල් මාලාවක් දාලා ඇදගෙන අත්පා බැඳලා ඇදගෙන යනවා. දංගෙඩිය තියෙන තැනට. දංගෙඩිය කියලා කියන හිස ගසා දාන කොටයට. ඇදගෙන යනකොට මේ හොරා කියනවා ආනන්ද බලන්න සර්පයෙක්. එහෙමයි ස්වාමීනි. ඊටාම දරුණු විස ගෝර සර්පයෙක් ස්වාමීනි. ආයමත් මේ හොරා කියනවා ආනන්ද බලන්න සර්පයෙක්. එහෙමයි ස්වාමීනි. ඊටාම දරුණු විස ගෝර සර්පයෙක් නේද ස්වාමීනි. මේකම කියා යනවා මේ මිනිස්සයා. රාජපුරුෂය ඇහුවා මොකද්ද ඔය කියන කතාවේ තේරුම? ඔය බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ කතා කරපු දෙයක් වගේ එකක් නේද ඔය කියන්නේ? මේ තැනත්තකව මම ඔබලා මේක ගැන විස්තර ඇහුවට කියන්නේ නේ. රජතුමා මගෙන් විස්තර ඇහුවොත් ඔන්න මං රජතුමාට නම් කියනවා. ඒ කාලෙ ඉතින් මැරෙන්න ඉන්න මිනිස්සෙක් යම් යෝජනාවක් කළොත් ඒක ඉටු කරලා දෙන අන්තිම මොහොතේ කරන යෝජනාවනේ කියලා. මේ තැනත්තාව එක්කගෙන ආව මහරජතුමා ළඟට. මහරජතුමාට කිව්වා ස්වාමීනි මෙයා මෙන්න මෙහෙම කියනවනේ දිගටම. ඒ අවස්ථාවේ රජතුමා අහන ඔබ
බුදුරජාණන් වහන්සේගේ ආනන්ද ස්වාමින් වහන්සේගේ කතාවක් කියන්නේ මොකටද? මේ තැනත්ත ප්‍රකාශ කළා දේවයන් වහන්සේ මම හොරෙක් නෙමෙයි. සීසාණ්ඩ ගියේ උදේ පාන්දර අවදි වෙලා. විස්තර ඔක්කොම කිව්වා එතනට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේත් එක්ක වැඩම කළ පුවත. ඉතින් රජතුමා කියනවා මොහු බුදුරජාණන් වහන්සේ සාක්ෂිකාරයා කොට ඉදිරිපත් කරනවා. ඒකන්ද මොහු මරන්න සුදුසුනේ. මම මේ ගැන සොයා බලන්නම් කියලා ඔහුත් එක්කම හවස් කාලේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගියා. තථාගතයන් වහන්සේගේ පාද පත්ම වැඳ නමස්කාර කළා. එකත් පසක වාඩි වුණා. ස්වාමීනි ඔබ වහන්සේ අද උදෑසන කාලේ කොහෙවත් වැඩම කළාද? ඔව් මහරජතුමනි. මම ආනන්ද ස්තවීරයන් සමග කුඹුරකට වැඩම කළා. ස්වාමීනි එහිදී විශේෂ දෙයක් එහෙම සිදු වුණාද? ඔව් මහරජතුමනි. රන් කහවණු 1000ක් බැඳලා තියෙන මුදල් පසුම්බියක් දැක්කා. මම ආනන්ද ස්තවීරයන්ට ප්‍රකාශ කළා ආනන්දය සර්පයෙක් කියලා. ආනන්ද ස්තවීරයනුත් ප්‍රකාශ කළා එහෙමයි ස්වාමීනි. දරුණු විසගෝර සර්පයෙක් කියලා. මෙන්න මේ සිදුවීම වුණා මහරජතුමනි. ඉතින් ඒ අවස්ථාවේ රජතුමා ප්‍රකාශ කළා මේ ගොවියා ඔය කතාව කියනවනේ. ගොවියා මරණ දණ්ඩනයට නියම වෙලා හිටිය ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ සාක්ෂිකාරයෙක් විදිහට ඉදිරිපත් කරන නිසා ජීවිතය ලබා දුන්නා. වෙන කෙනෙක් ගැන කිව්වනම් එහෙම සාක්ෂි විමසන්නෙත් නැතුව මරණවා ස්වාමීනි. ඔබ වහන්සේ නිසාම තමයි අද මෙතුමාට අභය දාණය ලැබුණේ කියලා ප්‍රකාශ කළා. තථාගතයන් වහන්සේ දේශනා කළා මහරජතුමනි. මෙතුමාට සිදුවෙන්න යන විපත දැකලා එතුමාට පිහිටවීම පිණිසම තමයි මමත් අද උදෑසන කාලේ එතනට වැඩම කරන්නට යෙදුණි. ඊළඟට උන්වහන්සේ වදාළ නුවණැති අය යමක් කරන විට නැවත ඒ ගැන පසුතැවෙන්නට සිද්ධ වෙනවා නම් එබඳු දේ කිරීම නුසුදුසුයි. එබඳු දේ නොකළ යුතුයි කියලා දේශනා කරමින් සර්වඥයන් වහන්සේ බොහෝම වටින ගාථාවක් දේශනා කරන්නට යෙදුණා. අපි කවුරුත්ම දන්න බොහොම ප්‍රසිද්ධ ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවස්ථාවේදී. ඒ ගාථාව තමයි නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුඛෝ රෝදං විපාකෝ පටි සේවතිති. ඒ කියන්නේ යම් කර්මයක් කොට පසුතැවෙනවා නම් යම් කර්මයක විපාකය කඳුළු පිරුණු මුහුණු ඇතුව අඬමින් විඳින්නට සිද්ධ වෙනවා නම් ඒ කර්මය නොකළ යුතුයි කියලා තමයි මේ ගාථාවෙන් සඳහන් කරනු ලබන්නේ. මේ ගාථාවේ වචනයක් ගානේ බැලුවොත් යස්ස කියලා වචනයක් තියෙනවා. යක්ෂ කියන්නේ යම් කර්මයකගේ කියන එකයි. යම් කර්මයක් කියලා කිව්වට මෙහි ගැනෙන්නේ අකුසල කර්මය පමණයි. අකුසල කර්මය සිහිවන විට තමයි කඳුළු වැగిරෙන්නේ. අකුසලයක් සිහි කරන අවස්ථාවේදී වැగిරෙන කඳුළු දුක් කඳුළු. සතුටු අවස්ථාවේදීත් කඳුළු වැగిරෙනවා. ඒ වුණාට ඒවා දුක් කඳුළු නෙමෙයි. සතුටු කඳුළු කියලායි හඳුන්වන්නේ.
පරපණ නැසීම, අන්සතු දේ පැහැර ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී සත්වයන් විසින් කරන අකුසල කර්ම අපායෙහි දරුණු දුක් ලබා දෙනවා. අන්නේ නිසාම තමයි මේ කර්මවලට කඳුළු වැගිරි අන්නේ කර්ම කඳුළු වැගිරීමට හේතුවක් වෙනවා. මේ අකුසල කර්මය ගැන තමයි එහෙනම් මේ ගාථාවේදී කියන්නේ. අස්සු මුකෝ කියලා වචනයක් තියෙනවා. කඳුළු පිරුණු මුහුණු ඇතුව. කඳුළු පුරුණු මුහුණු ඇතුව කියන්නේ අකුසල කර්ම කළාම, පාප කර්ම කළාම එය විපාක යම් දවසක එනවනේ. එදාට කඳුළු පිරුණු මුහුණු ඇතුව විඳින්න සිද්ධ වෙන්නේ. අඬමින්, වැළපෙමින්, දුක් වෙමින්, කනගාටු වෙමින්, දොම්නසටපත් වෙමින්, බලාගත් බලාගෙන ඉඳමින් සමහර විට අකුසලයේ විපාකය ආවහම විඳින්නට සිද්ධ වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්නට ඕනි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති කියනවනේ. ඒ කියන්නේ පෞකාර අසත්පුරුෂයෝ මී පැණි කනවා වගේ සතුටෙන් තමයි පව්කම්වල නිරත වෙන්නේ. සතුටෙන් පව්කම්වල නිරත වෙනවා සමහර අසත්පුරුෂ පාපක ධාරීන්. බලන්න බොහෝම සතුටෙන් ප්‍රීතියෙන් බිලී කොක්කක් දාගෙන සිනහ වෙමින් කතා කරමින් මාළු බාන තරුණ පිරිසක් ගැන හිතලා මී පැණි කනවා වගේ සතුටෙන් යාළුවොත් එක්කගෙන ගිහිල්ලා විශේෂ කටයුත්තක වගේන එක කරන්නේ. අන්න මී පැණි කනවා වගේ සතුටෙන්. සමහර විට අන්සතු දෙයක් හොරකම් කරගන්නෙත් විනෝදෙන්. කාම මිත්‍යාචාරය හැසිරෙන්නේ සතුටෙන්, විනෝදෙන්, ප්‍රමෝදෙන්. පිරිස ඒකරාශි වෙලා බොරු කියලා අනික් අය රවට්ටනවා. සතුටින් මත්පැන් මද්‍යසාර පානය කරනවා. ඒ වගේම සතුටින් දුම් වැටි උරනවා. අන්න මදුවා මඤ්ඤති බාලෝ කිව්වේ ඒකයි. මේ බාලයාට, අඥානයාට, දුස්සීලයාට, පාපකාරයාට පව්කම් හරියට මී පැණි කනවා වගේ. නමුත් යම් දවසක පවේ විපාකේ එනවා නම්, පවේ විපාකේ ආපු දවසට නම් පුදුමාකාර විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවා මේ පාප කර්මය කරපු තැනැත්තාට. අර තව ලෝ වැඩ සංගරාවේ කියන්නේ ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලියේ. එපවත් ඔපසිත තොත් නොපැකිලියේ සැපයක් නම් නැත කම් රස කෙලියේ කියලා. හැම පවක ස්වභාවයත් එහෙමයි. ලිපගිනි මොළවනකන් කකුලුවා ලිපට දා තිබ්බට ඊටාම සතුටෙන් ප්‍රීතියෙන් ජීවත් වෙනවා. හැබැයි ඉතින් මේ කකුලුවා බොහෝම සතුටෙන් ජීවත් වෙන්නේ වතුර ටික රත් වෙනකන් විතරයි. වතුර ටික රත් වුණාට පස්සේ ටිකෙන් ටික උඩ යට යමින් දුක් විඳලා තමයි කකුලුවාට මරණයටපත් වෙන්න අවසන් හුස්ම හෙලන්නට සිදු වෙන්නේ. පව් කරන ඇත්තොත් එහෙමයි. බොහෝම සතුටෙන්, ප්‍රීතියෙන්, විනෝදෙන් පව් කරනවා. හැබැයි එහෙම සතුටෙන්, ප්‍රීතියෙන්, විනෝදෙන් පව් කළාට ඒවැ විපාක ආපු දවසට කඳුළු පිරුණු මුහුණු ඇතුව අඬමින් ඒකේ විපාකය විඳින්නට හේතු වෙනවා. ඒක තමයි අස්සු මුකෝ කියලා කියන්නේ. රෝදං කියලා කියන්නේ අඬමින් කියන එකයි. විපාකං කිව්වේ විපාකය, ඵලය. කර්ම බලයෙන් පහළ වෙන නාම රූප ධර්ම විපාක කියලා හඳුන්වනවා.
මත්තෙහි ඇතිවන භව විඥාන නාම රූප සලායතන පස්ස ජාති ජරා මරණ කියන මේවා සංසාරයේ වසන සත්වයන් කරනු ලබන කර්මයන්ගේ විපාකයි. දට තේරුම් ගන්න ටිකක් වැදගත් තැනක්. අපි කර්ම කරලා තියෙන අනන්ත සංසාරේ. ඒ කර්මවලට අපිට විපාක ලැබිලා තියෙනවා. මොනවද අපිට ලැබිලා තියෙන විපාක? එක විපාකයක්, එක කර්ම විපාකයක් තමයි මේ බඹයක් පමණ වූ මේ ශරීරය. මේ අපි කර්ම කළ බවට එක කර්ම විපාකයක් රූපය. ඒ වගේම කර්ම විපාකයක් තමයි අපිට දැනෙන සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. කර්ම විපාකයක් තමයි අපි යමක් හඳුනා ගැනීම සංඥාව. කර්ම විපාකයක් තමයි අපි සිතන සිතුවිලි සංඛාර කියලා කියන්නේ. අපේ තුල හටගන්න සිත් හැම එකක්ම, විඥාන හැම එකක්ම කර්ම විපාකයක්. එහෙනම් නාම රූප තමයි කර්ම විපාක කි විදිහට අපිට ලැබිලා තියෙන්නේ. සමහර අය අහනවානේ කෝ කර්ම වලට කර්ම විපාක කියලා. මේ තමයි කර්ම විපාක. රූප වේදනා සංඥා සංකාර විඥාන. නාම රූප කැටියෙන් කිව්වොත්. ඉතින් නාම රූප නිසා විඥානය හට ගන්නවා. විඥානයත් කර්ම විපාකයක්. විඥාන පත්‍ය නාම රූපං. විඥාන නිසාත් නාම රූප හට ගන්නවාය. විඥානයයි නාම රූපයි දෙක අතර තියෙන සම්බන්ධතාවය බටමිටියකට බටමිටියක් හේතු කරලා තියෙනවා වගේ කියලා නල කලාප සූත්‍රයේ දේශනා කළානේ. බටමිටියකට බටමිටියක් හේතු කරලා තිබුණහම එක බටමිටියක් ගත්තොත් අනික් බටමිටිය බිම. අන්න ඒ වගේ තමයි නාම රූපයි විඥානයි. නාම රූප නිසා විඥාණය පවතිනවා. විඥාණය නිසා නාම රූප පවතිනවා. ඔවුනොවුන්ගේ සහයෝගයෙන් පැවැත්ම සිද්ධ වෙනවා. එකක් අඩු වුණා නම් මේකෙන් අනික් ඔක්කොම ටික බිඳ වැටෙනවා. ඊළඟට කර්ම විපාක කෝ කියලා අහනවා. කර්ම විපාක තමයි සලායතන. ඇහැ කර්ම විපාකයක්. කන කර්ම විපාකයක්. නාසය කර්ම විපාකයක්. දිව කර්ම විපාකයක්. මේ ශරීරය කර්ම විපාකයක්. මනස කර්ම විපාකයක්. කර්ම විපාකයක් අන්දනේ. සමහර අයගේ ඇස් ලස්සනට පේනවා. සමහර අයගේ ඇස් හොඳට පේන්නේ. සමහර අයගේ ඇස් දෙක බාහිර පෙනුමෙනුත් ලස්සනයි. සමහර අයගේ ඇස් දෙක හරි කැතයිනේ. අන්න කර්ම විපාක කන ඇහෙනවා සමහර අයගේ කන් ඇහෙන්නේ. ඔය විදිහට කර්ම විපාක විදිහට තමයි මේ සලායතන හඳුන්වලා තියෙන්නේ. පස්ස කියන්නේ ස්පර්ශය. ස්පර්ශ කිව්වේ තින්නම් සංගති සන්නිපාතෝ සමවායෝ පස්සෝනි. කාරණා තුනක එකතු වීම, කාරණා තුනක රැස්වීම, කාරණා තුනක සමාගම ස්පර්ශයයි. උතර ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි එකට එකතු වීම ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි සෝත විඥානයයි තුන එකට එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගන්ධයයි ගහන විඥානයයි කියන කාරණා තුන එකට එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි જીවහා විඥානයයි කියන කාරණා තුන එකට එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි කාය විඥානයයි එකට එකතු වීම කයේ ස්පර්ශය. මනසයි සිතුවිලි මනෝවිඥානයයි එකට එකතු වීම මනසේ ස්පර්ශය. ස්පර්ශ කියන්නේ මොනවද?
කර්ම විපාක හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට කර්ම විපාකයක් තමයි ජාතිය කියලා කියන්නේ. ජාති කියන්නේ හොඳයි කියන එකට නෙමෙයි. පුංචි ළමයි එහෙම ජාති, චෝයි ඔවා කියනෝනේ හොඳයි කියන වචනේට. හැබැයි මෙතෙන්දී ජාති කියලා කියන්නේ ඉපදීමටයි. ජාති කියලා කියන්නේ ඉපදීම. කර්මයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න හොඳම පිළිතුර තමයි ඉපදීම. ඉපදීමම කර්ම විපාකයක්නේ. ජරා කියන්නේ වයසට යාම. ඒකටත් කර්ම විපාක බලපානවා. සමහර අය ඉක්මනට වයසට ගියා වගේ පේනවා. සමහර අය වයසට ගිහිල්ලා ඒ වුණාට කය වයසට ගිහිල්ලා කියලා පේන්නේ නැහැ. බොහොම ලස්සනට ඉන්නවා. ව්‍යාධි ලෙඩවීම කියන්නේ කර්ම විපාකයක්. ලෙඩවීමත් කර්ම විපාකයක්. අන්න බලන්න අප්පියේහි සම්පයෝගෝ අප්‍රියයන් හා එකතු වෙන්න ලැබෙන එක කර්ම විපාකයක්. පියේහි විප්පයෝගෝ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට සිදුවීම කර්ම විපාකයක්. බලන්න එහෙනම් මේ හැම දෙයක්ම කර්ම විපාක. එහෙනම් කර්ම විපාක කියන්නේ මොකද්ද කියලා යම් මට්ටමකට ඔබට තේරෙන්නට ඇති කියලා හිතනවා. ස්කන්ධ ධාතු ආයතන විඥාන නාම රූප සලආයතන පස්ස ජාති ජරා මරණ මේවා තමයි කර්ම විපාක. ඒ වගේම ඒ භවයෙහි ඒ කර්ම ලෙසින් උපදින සත්වයන් විසින් කර්මානුරූපව ලබන්නා වූ සැප දුක්ද විපාක කියලා හඳුන්වනවා. උස් පහත්කම් ඒවා විපාක කියලා හඳුන්වනවා. එක එක මිනිස්සු තුල පිහිටා තිබෙන දක්ෂතා අදක්ෂතා ඒවා විපාක හැටියට ගන්නවා කර්ම විපාක හැටියට. පටිසේවති කියලා වචනයක් තියෙන අනුභව කරයි විඳී කියන එක. ඒ කියන්නේ දරුණු කර්මයක් අකුසලයක් රැස් කරගත්තාම ඒ තැනැත්තා කඳුළු පිරුණු මුහුණු ඇතුව ඒ කර්මයේ විපාක විඳිනවා කියන එක තමයි සර්වඥයන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කළා දුන්නේ. ධර්ම දේශනාව අවසානයේ මේ ගොවියා උතුම් සෝතාපට්ටි ඵලයට පත් වුණා. භික්ෂූන් වහන්සේලාට සෝතාපට්ටි ඵලය ආදී මාර්ගඵල අවබෝධ කරගන්නට මේ මාර්ගඵල අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාව මහෝපකාරී බවට පත් වුණා. ඉතින් මේ ගාථාවෙන් සරලව නමුත් කියලා දෙන්නේ අපේ ජීවිතයට ඊටාම වැදගත් දෙයක් පිළිබඳව. ඒ වැදගත් දේ අනික් එකක් නෙවෙයි කර්මය කියලා ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනේ. මේ කර්මය ගැන කතා කරද්දි කියනවා කම්මස්සකාරකෝ නත්ති. කර්මය කරන්නෙක් නැත. පරමාර්ථ වශයෙන් ගත්තොත් කර්මය කරන කෙනෙක් නැහැ. විපාකස්සච බේදකෝ කර්ම විපාක විඳින කෙනෙක්ද නැත. එන පරමාර්ථ වශයෙන් නෑ සම්මුති වශයෙන් ඉන්නවා. සුද්ධ ධම්මා පවත්තන්ති ඒවේතං සම්මදස්සනං. ඊළඟට දේශනා කරනවා මේ සුද්ධ ධර්ම තමයි පවතින්නේ. සුද්ධ ධර්ම කියන්නේ වේදනා සංඥා සංඛාර විඥානනේ. ඒව නාම රූප මේවා තමයි පවතින්නේ. එය මනාකොට අවබෝධ කරගන්නට ඕනේ. කම්මං නත්ති විපාකම් ඊළඟට කම්මං නත්ති විපාකම්හි පාපෝ කම්මේ නවිජ්ජති අඤ්ඤමඤ්ඤං උබෝ ශුඤ්ඤා නච කම්ම පලං විනා. ඊළඟට සඳහන් කරලා තියෙනවා පරමාර්ථ වශයෙන් ගත්තාට පසුව
දක්වලා තියෙන බොහෝ දේවල් තියෙනවා. ඒවා කිව්වහම සමහර විට ඔබට අවබෝධ කරගන්නත් අමාරු වෙයි. කම්මං නත්ති විපාකම්හි. එකෙන් කියනවා කර්මය හටගෙන එයින් ඵලය උපදවනවා. ඊළඟට ඵලය ඊළඟට හඳුන්වනවා මේ හැම කර්මයකටම ඵලයක් තියෙනවා. ඵලය විසුණුත් කර්මයක් නිපදවීම සිදු කරනවා. අන්න ඒ විදිහට තමයි ලෝකයේ නැවත ඉපදීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි ලෝකයේ පැවැත්මක් සිදු වෙන්නේ කියන එක බොහෝම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. කවදාවත් පරමාර්ථ ධර්ම වලින් කර්මය ගැන කතා කරන්න යන්නේ නැහැ. කර්මය ගැන කතා කරන්නේ සම්මුතියෙන්. සම්මුතිය ප්‍රධාන වශයෙන් තියෙන්නේ කර්මඵල දක්වන්නට. මොකද මේ සම්මුතියක් නැත්තම් කර්මය දක්වන්න විදිහකුත් නැහැ. කර්මඵල දක්වන්න විදිහකුත් නැහැ. අපි ගිය සතියේ සඳහන් කළා සම්මුතියක් නැත්තම් අම්මා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ, ගුරුවරයා කියලා කෙනෙක් නැහැ. ගුරුවරයාගේ භාර්යාව කියලා කෙනෙක් නැහැ. මල්ලි කියලා කෙනෙක් නැහැ, මල්ලිගේ භාර්යාව කියලා කෙනෙක් නැහැ. අන්න ඔවුන් කෙරෙහි වරදවා හැසිරෙන්න පුළුවන් තිරිසන් සත්තු වගේ. සම්මුතිය කියලා දෙයක් නැත්තම් ලැජ්ජා බය නැති වෙනවා. ඊළඟට සම්මුතියෙන් කරන ඊටාම වැදගත් කාරණාවක් තමයි බ්‍රහ්ම විහරණ දේශනා කිරීම. සම්මුතියෙන් තමයි බ්‍රහ්ම විහරණ දේශනා කළේ. මෙත්තා මෛත්‍රිය පරමාර්ථයෙන් කතා කරන්න බැරි එකක් මෛත්‍රිය. අයි සත්වයක් නැත්තම් පුද්ගලයෙක් නැත්තම් ආත්මයක් නැත්තම් කාටද මෛත්‍රී කරන්නේ? මම නැත්තම් මගේ නැත්තම් මට අයිති දෙයක් නැත්තම් මම කියලා කෙනෙක් නැත්තම් මම කොහොමද මෛත්‍රී කරන්නේ? අන්න පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ මෛත්‍රිය ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට පරමාර්ථ වලින් ගත්තාම කරුණාව ගැන කතා කරන්න බෑනේ. අනුන්ගේ දුකේදී හදවත උණු වෙන ස්වභාවය තමයි කරුණාව. ඉතින් සත්වයක් නැත්තම් පුද්ගලයෙක් නැත්තම් ආත්මයක් නැත්තම් අනුන් කියලා කෙනෙක් නැහෙනි. දුක් විඳින කෙනෙක් නැහෙනි. දුක් විඳින කෙනෙක් නැත්තම් කොහොමද හදවත උණු වෙන්නේ? එහෙනම් මෙත්තා කරුණා මුදිතා කියන අනුන්ගේ සැපත ඉරිසියා නොකිරීම. උපේක්ඛා කියන්නේ මදහත් බව. මෙන්න මේ සිව්බඹ විහරණ කතා කරන්න අනිවාර්යෙන්ම සම්මුතිය අවශ්‍යයි. පරමාර්ථ වලින් සිව්බඹ විහරණ කතා කරන්නට පුළුවන් කමක් නැහැ. බලන්න දැන් සම්මුතියෙන් කර්ම විපාක ගැන කතා කරන්න පුළුවන්. සම්මුතිය නිසා අනන්තරේ පාප කර්ම ගැන කතා කරන්න පුළුවන්. සම්මුතිය නිසා හිරියොතප් දෙක රැඳිලා පවතිනවා ලෝකෙ තුල. සම්මුතිය නිසා ලෝකයේ තියෙන මහා ශ්‍රේෂ්ඨ ගුණධර්ම හතරක් වන මෛත්‍රිය පවතිනවා, මෙත්තා කරුණාව පවතිනවා, මුදිතා ඉරිසියා නොකිරීමේ ගුණය පවතිනවා, උපේක්ෂාව කියන උත්තරීතර ගුණය පවතිනවා මේ සම්මුතිය ලෝකයේ තියෙන නිසා. එහෙනම් මෛත්‍රී භාවනාව කියන එක සම්මුතියෙන් වඩන්න ඕනි එකක්. සමහර අය ටික දවසක් මෛත්‍රී භාවනා කරනකොට සමහර මිත්‍යා දෘෂ්ටිකයෝ කියනවා මම කියලා කෙනෙක් නැහෙනි. මම කියලා කෙනෙක් නැතුව කොහොමද මෛත්‍රී කරන්නේ? සත්වයක් නැහෙනි, පුද්ගලයෙක් නැහෙනි, ආත්මයක් නැහෙනි. එහෙම කියලා මෛත්‍රී කරන්න ක්‍රමයක් නැහෙනි කියලා. පටලවා ගන්න එපා සම්මුතියයි පරමාර්ථයයි. සම්මුතියෙන් කරන්න තියෙන දේ සම්මුතියෙන් කරන්න ඕනේ. පරමාර්ථයෙන් කරන්න තියෙන දේ පරමාර්ථයෙන් කරන්නට ඕනේ. පින් රැස් කරගන්න සම්මුතිය හොඳටම ඇති.
සමත භාවනාවක් දියුණු කරගන්න සම්මුතිය හොඳටම ඇති. ධ්‍යානයක් ලබා ගන්න, 이르දි බලයක් ලබා ගන්න, අෂ්ට සමාපatti උපදවා ගන්න සම්මුතිය ඇති. අන්න එතනින් එහාට ගිහිල්ලා මාර්ගඵල අවබෝධ කරගන්න, කෙලස් ප්‍රහාණය කරන්න, සසර බැමි සිඳලන්න සම්මුතියෙන් පුළුවන් කමක් නැහැ. එතනින් එහාට යනකොට අපි පරමාර්ථ පැත්තට, සුද්ධ ධර්ම පැත්තට යොමු වෙන්නට අවශ්‍ය වෙනවා. දැනට පරමාර්ථ ධර්ම ඉගෙන ගත්තත් අර මෛත්‍රී වගේ ගුණධර්ම සම්මුතිය තුලයි පිහිටා තිබෙන්නේ කියන එක හොඳට අවබෝධ කරගන්න එක වැදගත් වෙනවා කියන එකත් සිහිපත් කරන්නට විශේෂයෙන් කැමැත්ත තියෙනවා. ඊළඟට මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගත්ත කියලා ජීවත් වෙන්න ඕනි සාමාන්‍ය ලෝකේ සම්මුතියෙන්මයි. අර බුදුරජාණන් වහන්සේ බලන්න දවසක් දෙවිවරු සමූහයක් ආවා. ඇවිල්ලා මේ දෙවිවරු කතා කළා, මේ දෙවිවරු බලාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ එහෙම කොහොමද? පරමාර්ථය අවබෝධ කරගත්ත කෙනෙන්නේ. කොහොමද කතා කරන්නේ එහෙම කියලා බලාගෙන හිටියා. බලනකොට උන්වහන්සේ මම කියලාත් කියනවා වෙලාවකට. මගේ කියලාත් කියනවා. ඔහු කියනවා, ඇය කියනවා. මේ දෙවිවරුන්ට හොඳටම කේන්ති ගියා. මේ පරමාර්ථ අවබෝධ කරගත්තා කියන කෙනා, යථාර්ථය තේරුම් ගත්තා කියන කෙනා කතා කරන්නේ සම්මුතියෙන්නේ. මෙයාට කොහෙන්ද පරමාර්ථ කියලා. ඊට පස්සේ දෙවිවරු අහසට පැන නැගලා ප්‍රකාශ කළා, අහං වදාමි තිපිසෝ වදෙය්‍ය, මමං වදාමි තිපිසෝ වදෙය්‍ය. ඔබ මම කියමි කියලත් කියනවා, මගේ කියලත් කියනවා. ඔබ සම්මුතිය තුලයි කතා කරන්නේ. ඔබ නම් පරමාර්ථ අවබෝධ කරගෙන නැහැ, සිද්ධාර්ථ ගෞතමීනි කියලා කිව්වා. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, දෙවිවරුනි, මම කියමි කියලත් කියනවා, මම මගේ කියන වචනෙත් කියනවා. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන තේ වෝහරෙය්‍ය. දෙවිවරුනි, මම ලෝකේ සම්මුතිය හොඳටම අවබෝධ කරගත්තා. මේ ලෝකේ සම්මුතිය, ලෝකේ කතා කරන්න ඕනි කොහොමද? භාෂාව මොකද්ද? සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ කොහොම කතා කළොත්ද? මම මේක හොඳට තේරුම් ගත්තා දෙවිවරුනි. ලෝක ව්‍යවහාරය හොඳට තේරුම් අරගෙන ලෝකයාට තේරෙන විදිහට සම්මුතියෙන් මම කතා කරන්න කියලා උන්වහන්සේ වදාලා. බලන්න කතා කරනාට කොච්චර වැදගත් දෙයක් තියෙනවද කියලා ඉගෙන ගන්න. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන තේ වෝහරෙය්‍ය. මම ලෝක ව්‍යවහාරය දැනගන්න සමර්ථයි. ලෝක ව්‍යවහාරය දැනගෙන තමයි මම ලෝකයේත් එක්ක කතා කරන්නේ. සාමාන්‍යයෙන් කතා කරන්න ගියාම ගොඩක් අයට ඒක මතක් වෙන්නේ නෑනේ. යාලා හිතන්නේ තමන්ගේ උගත්කම ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් බල්ලෙකුටවත් තේරෙන්නේ නැති ගැඹුරු වචන ටිකකින් කතා කරනවා. වැඩක් වෙන්නේ නෑනේ, කාටවත්ම යමක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නෑ. ඒ ගැටලුව තියෙනවා. අපි සමහර තැන්වලදී දකිනවා යම් කිසි භාවනාමය වැඩසටහනකට දෙහිකට සම්බන්ධ වෙච්ච උදවිය අතරත් ওই ප්‍රශ්න තියෙනවා. සමහර ලාවට සතියක හෝ දවස් දෙකක තුනක වැඩසටහනකට සම්බන්ධ වෙච්ච ඇත්තෝ අනෙක් තමන් එක්ක ආශ්‍රය කරන අනෙක් පිරිස සහ සබැඳිව කතා කරන්නේ සම්මුතියෙන් බැහැරව ගිහිල්ලා පරමාර්ථය තුල ඉඳගෙන පරමාර්ථය තුල ජීවත් වෙමින් වගේ කතා කරන්න උත්සාහ කරන බවක් අපි දකිනවා. එහෙමයි. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ කියපු එක ඔබට තේරෙන්නට ඇති. කෙනෙක් භාවනා කළා පරමාර්ථ අවබෝධ කරගන්න උත්සාහ කළාට කමන්නේ.
නමුත් පරමාර්ථයෙන් කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕනි හැම වෙලේම සම්මුතියෙන්. සම්මුතියෙන් තමයි පරමාර්ථ ධර්ම ගැනත් කතා කරන්න ඕනේ. එනත පරමාර්ථ වලින් කතා කරන්න යන්නේ නැහැ කියන එක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ඒ අඥානකම නිසා අතිධාවනය කිරීමක් විදිහට බුද්ධිමත් ලෝකයා හඳුනා ගන්නවා. එහෙම කතා කරන්න ගියොත් මේ පංචස්කන්ධයක් එනවා. අන්න ධාතු ගොඩක් යනවා. ඔහොම කතා කරන්න ගියොත් කර්මයක් ලෝකේ නෑනේ. පීයකින් බඩට ඇනලා වුණත් කියන්න පුළුවන් මං කාගේවත් බඩට ඇන්නේ නෑ. පීය පෙන්නලා කියන්න පුළුවන් මේ සතර මහා ධාතු. මම මේ සතර මහා ධාතු තව සතර මහා ධාතු ගොඩක් අස්සට සම්පේෂණය කළා විතරයි කියන්න පුළුවන් පීයකින් වුණත් බඩට ඇනලා. ඉතින් ඔය වගේ පරමාර්ථ කතා කරන භාෂාව දැනගෙන කතා කරන්න බුද්ධිමත් අය පුරුදු වෙන්න ඕනේ. මේ ගාථාවෙන් අර ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන තේවෝ හරయ్య කියන ගාථාවෙන් කියන්නෙත් ඒකයි. බුදු කෙනෙක් කතා කරන භාෂාව හරියට දැනගෙන નિયમિત භාෂාවෙන් කතා කරනවා. ඉතින් අන්න අපිත් ඒක හොඳට තේරුම් ගන්න එක වටිනවා. මේ සම්මුතියයි පරමාර්ථයයි තිබෙන වෙනස පිළිබඳව අපි හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගන්න එක ඇත්තටම ඊටාම වැදගත් වෙනවා, වටිනවා කියන එක පැහැදිලි කරන්නට ඕනේ. විශේෂයෙන් පරමාර්ථ කියලා කියන්නේ මොනවද? එක ගැනත් කතා කරන්න අවශ්‍යයි. පරමාර්ථ කිව්වහම අභිධර්මයේ උගන්වනවා පරමාර්ථ ධර්ම 4ක් ගැන. මොනවද මේ පරමාර්ථ ධර්ම? හැම කෙනෙක්ම දන්නව ඇතිනේ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඉස්සෙල්ලම චිත්ත, ඊට පස්සේ චෛතසික, ඊට පස්සේ රූප, ඊළඟ නිබ්බාන. හැම මේ රූප ගැන අන්තිමට කතා කරන්නේ. චිත්ත ගැන ඉස්සෙල්ලා, චෛතසික ඊට පස්සේ, රූප ගැන ඊටත් පස්සේ. දැන් සූත්‍ර දේශනාවල කතා කරා නම් ඉස්සෙල්ලම කතා කරන්නේ රූපය ගැනනේ. ඉස්සෙල්ලම කතා කර රූප ගැන. සතර මහා ධාතු ගැන ඉස්සෙල්ලම කියලා දෙන්නේ. මේ සූත්‍ර දේශනාවල තියෙන ක්‍රමය සාමාන්‍ය මධ්‍යම ප්‍රඥයෙකුට උනත් අවබෝධ කරගන්න පුළුවන් විදිහට ධ්‍යාන බලයක්, ඉරිදි බලයක්, ධ්‍යාන බලයක් නැති කෙනෙකුටත් අවබෝධ කරගන්න පුළුවන් විදිහට අභිධර්මයේ දේශනා කරලා තියෙන බොහෝ දේවල් ඔය චිත්තචෛතසික ධර්මයන් හිතට අවබෝධ කරගන්න නම් ඊටාම දියුණු සමාධි මට්ටමක් තියෙන්න ඕනේ. ඊටාම දියුණු සමාධි මට්ටමක් තුල තමයි අපි ඉගෙන ගන්න චිත්තචෛතසික ධර්මයන් ප්‍රායෝගිකව දකින්නට පුළුවන් කමක් සැලසෙන්නේ. එමෙ නැත්තම් ඒවර පාඩම් කරගෙන හිටියට ප්‍රායෝගිකව දැකලා විදර්ශනා වඩන මට්ටමට එන්න ගැඹුරු සමාධියකටත් යන්නට ඕනේ. හැබැයි අර සූත්‍ර ක්‍රමයේ කියන එක අපිට මේ මහා ධ්‍යාන සමාධියක් නැති වුණත් ඒවැ උගන්නන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ලක්ෂණ වශයෙන් අවබෝධ කරගනිමින් අපිට ඒ තුලින්මත් හිත දියුණු කරගන්නට පුළුවන්කම අනිවාර්යෙන්ම තියෙනවා. මේකෙන් කියන්නේ අභිධර්මය හොඳ නෑ කියලා එහෙම නෙමෙයි. අභිධර්ම ඊටාම ශ්‍රේෂ්ඨයි. සියලු බුදුවරු අත්නොහැර අභිධර්මයේ දේශනා කරනවනේ. ඒ අත්නොහැර දේශනා කරන අභිධර්මයේ අත්‍යවශ්‍ය දෙයක් වන නිසායි. හැබැයි සූත්‍ර පිටකයට වඩා ඊටාම සියුම් විදිහට අභිධර්ම පිටකයේ ප්‍රතිපත්තර පරමාර්ථ ධර්ම බෙදලා දක්වනවා. ඉතින් ඒව අවබෝධ කරගන්නත් ඊටාම සියුම් ගැඹුරු ඥානයක් නුවණක් තියෙන්නට අවශ්‍යයි. රේණුකානේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ
පොතක ලියලා තියෙනවා මට මතකයි සූත්‍ර ක්‍රමයට විදර්ශනා වැඩුවහම කඩ සහල්ලට වගේ ප්‍රමාණයට රූප කලාප වැටහෙනවා කියලා. අභිධර්ම ක්‍රමයට විදර්ශනා වැඩුවහම ඊටාම සියුම් විදිහට රූප කලාප වැටහෙනවා. බැයි උන්වහන්සේ ලියලා තියෙනවා මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට රූප කලාප වැටහුණත් එක කෙලෙස් ප්‍රහාණයට ප්‍රමාණවත් වෙනවා කියන කාරණාව. ඒක නිසා අතීතයේ පටන්ම සූත්‍රවලට අනුව භාවනා කිරීමක් තිබුණා. සෞත්‍රාන්ත්‍රික භාවනා ක්‍රමය. රේණුකාණේ ස්වාමින් වහන්සේත් ඒක සඳහන් කළා තියෙනවා. අභිධර්මයට අනුවත් භාවනා කිරීමක් වෙනම තිබුණා. ඒකට කියනවා ආභිධම්මික භාවනා මාර්ගය කියලා. ආභිධම්මික භාවනා මාර්ගය. ඉතින් කැමති කෙනෙකුට සෞත්‍රාන්ත්‍රික භාවනා මාර්ගය තෝරගන්නත් පුළුවන්. කැමති කෙනෙකුට ආභිධම්මික භාවනා මාර්ගය තෝරා ගන්නටත් පුළුවන්කම තියෙනවා. මට මේ කියන්නට උවමනා වුණේ සූත්‍ර දේශනාවල පරමාර්ථ ධර්ම විස්තර කිරීමත් අභිධර්ම දේශනාවල පරමාර්ථ ධර්ම විස්තර කිරීමත් මේ දෙක පිළිබඳව තමයි ඔබට පැහැදිලි කරලා දෙන්නට අවශ්‍ය වෙලා තිබුණේ. හැබැයි අභිධර්මය කියන එක ඇත්තටම දැනගන්න ඕනේ. ධර්ම දේශකයෙක් අභිධර්මයේ දන්නේ නැත්තම් අභිධර්මයේ දන්නේ නැති ධර්ම දේශකයා ධර්ම කතිකයෙක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අභිධර්මය දන්නේ නැති ධර්ම දේශකයා ධර්ම කතිකයෙක් නොවේ. එයා හරියට ධර්මයේ කියන කෙනෙකුත් නෙමෙයි කියලා. ඒකෙන් පේනවනේ භාවනා කරන්න නෙමෙයි. බණ කියන්න ඉස්සෙල්ලත් අභිධර්මයේ ඉගෙනගෙන තියෙන්න ඕනේ ටිකක්. මුළු අභිධර්ම පිටකෙම ඉගෙන ගන්න කියනව නෙමෙයි. අභිධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් බණ කියන අය ළඟත් තියෙන්න ඕනේ. අභිධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතුව බණ කියනවා නම් එයා ධර්ම දේශකයෙකුත් නෙමෙයි කියලා, නියම ධර්ම කතිකයෙකුත් නෙමෙයි කියලා ධර්මයේම සඳහන් කළා තියෙනවා. එච්චරට වැදගත් මේ අභිධර්මයේ උගන්වන පරමාර්ථ ධර්ම පිළිබඳ ශ්‍රාවකයන් විසින් අවබෝධයක් ඇති කර ගැනීම, අවබෝධයක් උපදවා ගැනීම කියන එක ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා කියන කාරණාව සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා සැබවින්ම. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය සමහර අවස්ථාවලදී එක එක්කෙනාට ගැළපෙන විදිහට පුද්ගල අනුරූපව දේශනා කළා. ඒ පුද්ගල අනුරූපව දේශනා කරපු දේශනා ටික තමයි සූත්‍ර පිටකය තුල තියෙන්නේ. ඒ වගේම ගැඹුරු ධර්මය පරමාර්ථ වශයෙන් බෙදලා දේශනා කළා. ඒ දේශනා ටික තමයි අභිධර්මය තුල දකින්නට තියෙන්නේ. ඉතින් අපි ලබන සතියේ තවත් ධම්මපද කතාවකින් හමු වෙන තෙක් අද දවසේ වැඩසටහන මෙපමණකින් නිමාවටපත් වෙනවා. අද දවසේත් හෝරාවක කාලයක් පුරාවට ලෞතර භාග්‍යවතුන් වහන්සේ හැම සිත් සුව පිණිස සියලු ලෝ සත්වයන් මේ විපත්තිකර සසරින් මුදවාලුණු පිණිස දේශනා කොට වදාළ උගන්වා වදාළ මහෝත්තම වූ ධර්මස්කන්ධයෙන් ධර්මකාරණාවන් පෙළක් ඉගෙන කියා ගන්නට දැන කියා ගන්නට යෙදුනේ. විශේෂයෙන් අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි ධර්ම කාරණාවන් පැහැදිලි කොට වදාරන්නට බෞද්ධ ආමාත්‍යාලයේහි ගෞරවනීය ආරාධනාවෙන් වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දිර ස්වාමීන් වහන්සේ හටද මේ උතුම්
ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක්ව නිරෝගීව බොහෝ කල්ලෝ සසුන් වැඩ වඩන්නට මේ උතුම් කුසලයේ හේතු වේවා කියන පැතුමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. ඒ වගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි සුපින්වත් දායකත්වයේ දරනු ලැබුවේ පානදුර වලානේ පදිංචිය සිට දැනට ඉතාලියෙහි වාසය කරන නාමලී ප්‍රියංගනී මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස විසින් සුජීවත්ව වාසය කරන පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරන්නට එවැගේම යත්තන් නමින් වර්ග පරපුරේ මිය පරලෝකීය සිරු ඥාති හිතයිචීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කිරීම පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට මේ උතුම් ධර්ම දානමය කුසලයේ මේ විපත්තිකර සසරින් නිදහස් වීම පිණිස ප්‍රඥා පාරමිතාවක්ම වේවා ප්‍රාර්ථනාවද සමගින් හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි. ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් අද මේ උදාර පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කළේ පානදුර වලානේ පදිංචි දැනට ඉතාලියේ වෙසෙන නාමලී පියංගනී මහත්මිය. විශේෂයෙන් මැයි මාස 20 වන දිනට උපන් දිනයේ යෙදෙන නාමලී සහ නෙළුම් යන නිවුන් සොහොයුරියන්ගේ ජන්මදිනය වෙනුවෙනුයි ආශිර්වාද ලබා ගැනීමට මේ උදාර පින්කම සිදු කළේ. අපි මේ මහත්මීන් දෙදෙනාටම ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා කියලා. ඒ වගේම පරලෝ සැපත් කන්දේ ගෙදර පියදාස පියාණන් වහන්සේටත් මේ පින්පෙත් අත්පත් වේවා. එතුමාගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා, සැප බහුල වේවා. සංසාර ගමන සුවපත් වී සසර දුකින් අත් මිදී අමා නිවනින් සැනසීම ලබත්වා කියලා ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින ටියුලින් සිල්වා මෑණියන් ඇතුළු සියලු නෑදෑ හිතමිතුරන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් සියලු පින් බලයෙන් ඒ පින්වන්ත සෑම දෙනාමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට දේශකයන් වහන්සේලාට බණ ඇසූ සැමට මේ පින් අත් වේවා. සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක දුරු වේවා. මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලෝක ජීවිත සුගතිගාමී වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාම රමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝධිසත්වයන් ඇතුළු සදෙව් ලෝකවාසී සියලු දෙවියෝද සාම්ප්‍රති බ්‍රහ්මයා ප්‍රධාන සියලු බ්‍රහ්මයෝද ආර්ය සුමන සමන් දෙවියන්, ශාසන භාරධාරී විෂ්ණු දෙවියන්, මහා විභීෂණ දෙවියන්, කතරගම දෙවියන්, අය්‍යනායක දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවෝද අපේ ආරක්ෂක දෙවිවරුද අපේ වාසස්ථානාධිග්‍රහිත දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු වර්ධනය වේවා. දෙවියන්ගේත් ආශිර්වාදය රැකවරණේ ආරක්ෂාව සකසා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.